අයිබෝන් හැමෝටම ICT and English with Danushka YouTube channel එකට ඔයාලව පිළිගන්නවා. මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට ඒ වගේම තමයි අපි සාමාන්‍ය ජීවිතයේ දිනදා කටයුතු කරනකොට ඒතර අපි ඔෆිස් එක වැඩ කරනවා වෙන්න පුළුවන් right. ඒතර සාමාන්‍ය අපි වැඩක් කරගන්නකොට කොහොමද PowerPoint එකෙන් හරියාකාරව ප්‍රසන්ටේෂන් එකක් හදාගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. එතකොට සමහර වෙලාවට ඔයාලා මේ වෙනකොටත් PowerPoint පාවිච්චි කරලා ඇති නැත්නම් පළවෙනි පාරට PowerPoint පාවිච්චි කරන්න යනවා ඇති right. ඒකෙන් හින්දා මම මේ පළවෙනි වීඩියෝ එකේ right. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු අපි අඳුන ගන්න ඕනි මේ PowerPoint එකේ තියෙන ඉන්ටර්ෆේස් එක. හරි. එතකොට මේකේ අර සාමාන්‍යයෙන් Office package එකේ හැම software එකකම තියෙන common features ටිකක් තියෙනවා. file කියලා tab එකක් තියෙනවා. home කියලා tab එකක් තියෙනවා right. home කියලා tab එකක් තියෙනවා. එතකොට දැන් මම මෙතන කලින් මීට කලින් වීඩියෝ එකක් දාලා තිනවා ඔයාලටත් බලන්න පුළුවන්. මම මේ ribbon එක customize කරලා add කරගෙන තියෙනවා. එතකොට මේ නිතරම පාවිච්චි කරන tools ටිකක් අපිට මේක add කරගන්න පුළුවන්. ඒතර ඔයාලටත් මේ වීඩියෝ එක බලලා පුළුවන් මේ විදිය අලුතෙන් tab එකක් add කරගන්න right. එතකොට එක software එකට ඒක add කරාම ඒක ඔටෝමැටිකලි ඇඩ් වෙනවා අනිත් ඒවටත් right. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා insert කියලා ටැබ් එකක්. ඒතර insert කියන ටැබ් එකත් හැම software එකේම තියෙනවා right. හැබැයි ඒ එක software වලදී ඇතුලේ තියෙන ඒවා වෙනස් වෙනවා. දැන් මේක ගත්තොත් මේකේ ඇතුලේ තියෙන groups වල ඒවා ටිකක් වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ දැන් PowerPoint එකටම තියෙන ටැබ් දෙකක් තමයි මේ design කියන එකයි transition කියන එකයි animation කියන එකයි slide show කියන tabs 4. ඒතකොට මේ tabs 4 PowerPoint එකේ විතරයි තියෙන්නේ. Office package එකේ අනිත් softwares වල ඒ හතර අපිට දකින්න හම්බෙන්නේ නැහැ. හරි. එතකොට සරලවම අපි දැන් ඉස්සලාම home එකේ ඉන්නේ. එතකොට මේ interface එකේ ඉස්සලාම දැන් ඔයාලට පැහැදිලි ඇති මේකේ තියෙන එකට අපි ribbon එක කියනවා. ribbon එක මෙතන අපිට පුළුවන් ඒක මේක minimize කරන්න පුළුවන්. ඒකලා maximize කරගන්න පුළුවන් පාවිච්චි කරන interface එක right. ඒ වගේම තමයි ආයෙ මෙතන අපි ක්ලික් කරොත් ටැබ් එක ඒක පහළට එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි ඔප්ෂන් එකක් pin the ribbon කියලා. ඒතකොට මේක pin කරාට පස්සේ හොඳට බලා ගන්න. pin කරාට පස්සේ ආයෙ ඒක ඉහළ පහළ යන්නේ නැහැ. ගොඩක් වෙලාවට සමහර කට්ටිය හොයනවා මේක. මොකද මේක මෙතනින් අපි collapse the ribbon කියලා තිබ්බොත් එහෙම ඒක auto hide වෙනවා screen එක මේවා වෙලා. හරි. ඒක මතක තියාගන්න. එතකොට මම හිතන්නේ ඉන්ටර්ෆේස් එකේ මුල් ටික හරි ඔයාලට පැහැදිලි. ඊට පස්සේ මෙතන තියෙන එකට අපි කියනවා Word එකේ නම් අපි කියනවා page එකක් තියෙන්නේ, document එකක්, Excel එකේ නම් workbook එකක්, Access එකේ නම් database එකක්. මේකට අපි කියනවා slide එකක් right. slide එකක්. මොකක්ද කියන්නේ slide එකක්. හරියට පිටුවක් වගේ තමයි. එතකොට මේ slide එකක් ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. slide එකක් අපිට ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. සරලවම අපි මේ slide එකේ යට ක්ලික් කරලා enter කරාම අලුතෙන් slide එකක් එනවා right. ඔන්න මම ඒක තමයි කරේ. එක ක්‍රමයක් ඒක. එහෙම නැත්නම් අපිට shortcut key එක තියෙනවා control එක ඔබාගෙන එම් අකුර ඔබනවා. එතකොට අලුතෙන් slide එකක් එනවා. එහෙම නැත්නම් ඔයාලට පේනවා home එකේ මෙන්න මේ කොටස් තුන අපිට හුරු පුරුදුයි හැම software එකකම තියෙනවා. මෙන්න මෙතන තියෙනවා new slide කියලා. එතන ක්ලික් කරාම පොඩි arrow එකක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිය විස්තරයක් වෙනවා right. එතකොට අපි PowerPoint presentation එකක් හදන්න යනකොට අපි හදන content එක අනුව මෙන්න මේ slide layouts අපි තෝරගන්න ඕනේ. ඒතර සාමාන්‍යයෙන් තියෙන title slide එක පළවෙනියට. මේ වලට පේනවනේ මාතෘකාවයි subtitle එකයි ගන්න. ඒතර මේ new slide කියන තැනට ගියාම හරි. ඊට පස්සේ තව options කීපයක් තියෙනවා. එතකොට මාතෘකාවයි අන්තර්ගතයේ තියෙන එකක් තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් default දෙවෙනියට එන්නේ. right. ඊට පස්සේ තියෙනවා section header කියලා. ඒතකොට section එකක් වෙනස් වෙනවා නම් අපිට ඒ layout එක දාන්න පුළුවන්. to content කියලා තියෙනවා. මම ඒක ක්ලික් කරන්නම්. එතකොට මේ විදිහ අපි හිතමුකෝ images දෙකක් දාලා මොකක් හරි description එකක් දානවා විස්තරයක් දානවා නම් ඒ විදිහ අපිට add කරගන්න පුළුවන් right. එතකොට comparison කියලා තියෙනවා සංසන්දනය කරද්දිත් එහෙමයි right. එතකොට title එකක් විතරක් දානවා නම් title only කියන අපි layout එක තෝරගන්නවා. slide එකක් තෝරනකොට blank කිව්වොත් හිස් එකක් එනවා. එතකොට content with caption කියලා තියෙනවා. මේක ගත්තොත් එහෙම අපිට මේ පැත්තේ මාතෘකාවක් දාලා මේ පැත්තේ තව ඒකේ විස්තරයක් දාන්න පුළුවන් caption එකක් එක්ක right. අවසානයේ තියෙනවා picture with caption කියලා. ඒක ක්ලික් කරාම අපිට පින්තූරයක් දාලා ඒකේ විස්තරයක් මේව කරන්න පුළුවන් right.
ඊළඟ වැදගත් කාරණේ අපි ටයිටල් ස්ලයිඩ් එක අරුණාම අනිත් ස්ලයිඩ් එකක් ගත්තාම ලේඅවුට් හැම එකකදීම මෙන්න මෙතන ඔප්ෂන්ස් 8ක් පෙන්වනවා. පළවෙනි එක තමයි මෙතන ක්ලික් කරලා ඉන්සර්ට් ටේබල් කියලා තියෙනවා. අපිට මෙතන ක්ලික් කරලා අපිට ටේබල් එක ටග් ගාලා ඉන්සර්ට් කරගන්න පුළුවන්. කොලම්ස් කීයද රෝස් කීයද අහනවා මෙහෙම දාන්න පුළුවන්. රයිට්. ඔන්න මම ටේබල් එකක් ටග් ගාලා දාගත්තා. රයිට්. තව ඔප්ෂන් එකක් තියෙනවා. එතනින් තියෙනවා chart එකක් දාන්න පුළුවන්. ඒතකොට ඒක ක්ලික් කරාම මොන විදිහේ chart එකක් දානවා? මම දෙන්නම් bar chart කියලා. ඕකේ කරාම Excel වලින් right එතකොට insert chart කියන තැන ක්ලික් කරාම මේ විදිය chart in Microsoft PowerPoint කියලා open වෙනවා right spreadsheet එකක්. එතන ක්ලික් කරලා අපිට අවශ්‍ය විස්තර දීලා මේ chart එක edit කරගන්න පුළුවන් right. මෙතන ඔයාලට පැහැදිලි ඇති. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ මෙතන insert smart art කියලා තියෙනවා. graphic එකක් දාන්න පුළුවන්, 3D model එකක් දාන්න පුළුවන් right. පින්තූර දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔන්ලයින් අපි මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්නවනම් එතනින් පින්තූර එකක් දාන්න පුළුවන්, වීඩියෝ එකක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි අයිකන් එකක් අපිට දාන්න පුළුවන් right. හරි. එතකොට මේ ටික මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. සාමාන්‍යයෙන් එතකොට හැම ස්ලයිඩ් එකකම මෙන්න මේ කියන කොටස් ටික තියෙනවා right. ඒ කියන්නේ කන්ටෙන්ට් එකක් විදිහට තියෙනවා. හොඳයි. හොඳයි. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද අලුතෙන් ස්ලයිඩ් එකක් ගන්න කියලා. ඒකේ අන්තර්ගතය අපි කොහොමද වෙනස් කරගන්නේ කියලා. ඊට අමතරව මෙතන layout කියලා තියෙනවා. ඒ layout එකේ තියෙන්නේ අර අපි new slide එක ගන්නකොට තියෙන options ටික. එතකොට එතනිමුත් පුළුවන් අපිට අවශ්‍ය කොටස මේවා කරගන්න. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම enter කර ගියොත් slide එකම විදිහට නෙන්නේ. දාගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනින් ගිහලා layout එකේ අදාළ slide එක select කරන slide එකේ වෙනස් කරගන්න. right. එතකොට මේ පේනවනේ. right. ඒක වෙනස් වුණා. හොඳයි. ඒක තමයි අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ. ඊට පස්සේ අපි බලමු ඊළඟට අපිට වැඩක් කරන්න යනකොට PowerPoint එකේ ඕනි වෙන්නේ right. එතකොට හොඳයි. ඊළඟට අපි බලමු දැන් එන අපි ස්ලයිඩ් එකක් දාන්න හැටි දන්නවා. ඊට පස්සේ ගොඩක් කට්ටිය ආසා වෙන දෙයක් තමයි මේකේ ඩිසයින් එක. හරි. මම යනවා ඊට පස්සේ home එකෙන් ඩිසයින් එකට. ඩිසයින් එක ක්ලික් කරාම right දැන් පේනවා මේවා ඇක්ටිව් වෙලා නැහැ. අපි ස්ලයිඩ් එකක් තෝරන්න ඕනේ. ස්ලයිඩ් එක තේරුවම මෙතන ඩිෆෝල්ට් ඩිසයින් ටිකක් පෙන්නනවා තියෙනවා. හරිද? එහෙම නැත්නම් අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා නම් අපිට ඔන්ලයින් මේ විදිහේ ඩිසයින්ස් ගන්නත් පුළුවන්. හරි? ඔන්න මම දැන් ඩිසයින් එකක් තෝරලා ක්ලික් කරනවා. right? එතකොට ඔයාලට පේනුණා දැන් අපි අලුතෙන් ගන්න හැම ස්ලයිඩ් එකකටම එන්නේ ඒ ඩිසයින් එකම තමයි. right? නැත්නම් මම මෙතන සිලෙක්ට් කරලා මේ ඩිසයින් එකක් උඩ ක්ලික් කරාම ඒ ඩිසයින් එක තමයි හැම ස්ලයිඩ් එකකටම වැටෙන්නේ. හරි? දැන් ඔයාට ඕන නම් මේ එක එක ස්ලයිඩ් වලට එක එක ඩිසයින් දාන්න. මොකද කරන්නේ? ඒ අපි හිතමුකෝ දෙවෙනි එකට මට ඕනේ වෙන ඩිසයින් එකක්. එහෙනම් ඒ ස්ලයිඩ් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතනට ගිහිල්ලා right? මෙතනට ගිහිල්ලා අපි ඒ ස්ලයිඩ් එක උඩ right click කරනවා. right click කරාම options ටිකක් එනවා. apply to all slides, apply to selected slide, right? එහෙම කියලා ප්‍රධාන දෙක අපිට වැදගත් වෙන්නේ මේ දෙක. all slide දුන්නොත් එහෙම ඔක්කොම slide වලට යනවා. මම එතකොට දෙන්න ඕනේ මොකක්ද? apply to selected slide කියන එක. select කරා. එතකොට ඒ slide එකේ විතරක් design එක මාරු වෙනවා. right? එතකොට ඒ විදිහ අපිට පුළුවන් කැමති designs මෙතන select කරලා දාගන්න. right? එතකොට තව option එකක් එනවා මේ විදිහ match වෙන slides වලටත් දාන්න කියලා. ඒක දාන්න යන්න එපා. right? apply to selected slide දෙනවා නම් right? එතකොට ඒකේ වෙනස් වෙනවා. සමහර ඒවා ඩිසයින් අනුව ඒවා වෙනස් පෙන්වන්නෙත් නැහැ. මොකද ගොඩක් වෙලාවට ටයිටල් ස්ලයිඩ් එකේ තමයි ඒ ඩිසයින් එක මෙතන පෙන්වන ඩිසයින් එක වැටෙන්නේ. හරිද? ඊට අමතරව දැන් අපි මේ තෝරගත්ත ඩිසයින් එකේ මෙහා පැත්තේ පේනවා ඔයාලට variants කියලා. එතනින් පුළුවන් මේ තියෙන colors එහෙම වෙනස් කරන්න මේ වලේ. right? මේ වලේ colors වෙනස් කරන්න පුළුවන්. මෙහෙම අපි colors උඩ පහළ ගියාම එයා පෙන්නනවා කොහොමද වෙනස් වෙන්නේ කියලා. right? ඒතර තියෙන font වෙනස් කරන්නත් පුළුවන්. right? ඒතර මේකේ තියෙන effect වෙනස් කරන්නත් පුළුවන්. right? ඔය තියෙන effect එතකොට වෙනස් වෙනවා මේ. right? මෙහෙම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. effects වෙනස් වෙන්න පුළුවන්. ඒතර background style එක මෙතනින් අපිට පුළුවන් වෙනස් කරන්න. ඔය තියෙන colors වෙනස් කරන්න පුළුවන්. මොනවත් නැතුව දාන්නත් පුළුවන්. right? හරි. ඒ ටිකත් ඔයාලා කරලා බලන්න. ඊට පස්සේ මෙතන තියෙනවා slide size කියලා. දැන් මන් දීලා තියෙන wide screen. දැන් ඔයාලට මෙහෙම තියෙද්දි ඒක වෙනසක් පේන්නේ නැහැ. මම මේක standard කියන එක දානවා. සාමාන්‍ය තියෙන standard. ඔයාලගේ ඇත්තේ wide screen නෙමෙයි. right? හරි. එතකොට අහනවා මම දෙනවා minimize කියලා. හරි.
දැන් එතකොට පේනවනේ දැන් පොඩියට තියෙන්නේ. රයිට්. එතකොට ප්‍රසන්ටේෂන් එක අපි ප්‍රොජෙක්ට් එක වගේ දානවා නම් එතකොට ස්ක්‍රීන් එක සාමාන්‍ය ටිකක් පොඩියට පෙන්වන්නේ. දැන් ඒ විදිහේ ලොකු ඔඩියන්ස් එක්කට ප්‍රසන්ටේෂන් එක හදනවා නම් අනිවාර්යයෙන් මෙතන වයිඩ් ස්ක්‍රීන් කියන එක දෙන්න. එතකොට මේ පළල ටිකක් වැඩි වෙනවා. රයිට්. රයිට්. දැක්කනේ? හරි. එතකොට දැන් ඩිසයින් කියන ටැබ් එකේ තීම්ස් තියෙනවා. තීම්ස් තමයි ඔය අපි ඩිසයින් එකේදී මෙතන වෙනස් කරේ. එතකොට ඒ වලේ වේරියන්ට්ස් කියලා තියෙන එක මේව කරන්න පුළුවන්. මෙතන තියෙනවා තව ෆෝමැට් බෑක්. හරි. එතකොට මෙතන ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් කියලා තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට ලොකු වෙනස්කම් ටිකක් කරන්න. එතකොට solid fill කියලා තියෙනවා, gradient fill කියලා තියෙනවා. එතකොට මෙතන picture or text fill කියලා තියෙනවා. right. ගොඩක් කට්ටියට ඕනේ වෙනවානේ පින්තූරයක් දාන්න. right. එතකොට මෙතනෙන් පුළුවන් අපිට pattern fill කියලා තියෙනවා. එතකොට මෙතන තියෙන මේ background එකේ තියෙන graphic height කරන්න පුළුවන් මේ. ඒක ටික් කරොත් ඒ ඔක්කොම නැති වෙලා යනවා. right. හරි. එහෙම නැත්නම් අපිට පුළුවන් right අපිට පුළුවන් පික්චර් එකක් දාන්න. එතකොට picture or text fill කියලා තියෙනවා. එතකොට මෙතන අපි insert කියන තැනට ගිහිල්ලා අපි මේකෙන් අහනවා try again. දැන් online මම මේක connect වෙලා නැහැ. right work offline කියන තැන දෙන්න. internet connect වෙලා නැත්නම්. එතකොට මෙතන පෙන්නනවා photos. right ඒ photo එකක් අරන් අපි මෙහෙම select කරාම right එතකොට මෙතන message එකක් එනවා apply to all reset background කියලා. මම apply to all කියලා දුන්නාම එතකොට හැම ස්ලයිඩ් එකකම background එක විදිහට ඒ scratch කියන එක ඒ දාපු image එක වැටෙනවා. right ඒ විදිහ ඔයාලට පුළුවන් background එක මාරු කරගන්න ස්ලයිඩ් එක. එතකොට අපි අලුතෙන් ගන්න හැම ස්ලයිඩ් එකකම ඒක තමයි එන්නේ. එතකොට මේක උඩින් අපිට type කරන්න පුළුවන්. එතකොට content එකට කිසි හානියක් වෙන්නේ නැහැ. image එක තියෙන්නේ ඒකට පහළින්. right එතකොට දැන් ඔයාලට පැහැදිලි ඇති ඉස්සලාම කොහොමද අපි ස්ලයිඩ් එකක් අලුතෙන් ස්ලයිඩ් එකක් ගන්නේ. එතකොට ස්ලයිඩ් එකේ තියෙන ඩිසයින් එක වෙනස් කරගන්නේ, තීම් එක මාරු කරගන්නේ, ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරගන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. හොඳයි. ඊළඟට අපි බලමු. දැන් අපි ඩිසයින් එකක් දාගන්න හැටි කතා කරා. right select කරා. මම මෙතන ඩිසයින් එකක් නිකන් දාගන්නවා. right හරි. ඊට පස්සේ අපිට ආය වැදගත් වෙන දෙයක් තමයි මේ transitions කියන එක. right transitions කියන එක. ඒතර transition කියන එක ඔයාලට තේරෙන්න නම් මම දැන් මේ අපිට පුළුවන් මේ PowerPoint එකේ මම ඔයාලට මේ ඔක්කොම විස්තර කරා ස්ලයිඩ් එක විස්තර කරා මේ යටම තියෙනවා. right යටම තියෙනවා මෙතන views වර්ග 4ක්. දැන් බලන්න මේ අපි ඉන්නේ normal view එකේ. slide shorter view කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට ටග් ගාලා දැන් අනුපිළිවෙල වෙනස් කරන්න පුළුවන් slides ගොඩක් අපි හදලා තියෙනවා නම් මෙහෙම drag and drop කරාම ඒක බලා ගන්න පුළුවන්. ඒකට තමයි shorter view එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා reading view කියලා. එතකොට අර පොතක් බලනවා වගේ තමයි අපි මෙහෙම ක්ලික් කරද්දී slide එකෙන් slide එකට යනවා. right ඊට පස්සේ මම ආයෙත් normal view එකට එනවා. මෙතන තියෙනවා ස්ලයිඩ් ෂෝ කියලා. එතකොට මේක දැම්මම ස්ක්‍රීන් එක පුරාම ප්‍රසන්ටේෂන් එක වැඩ කරනවා. දැන් බලන්න මම ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට යනවා. ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. හරි? දැන් ඉවරත් වුණා. ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. එතකොට මේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට යද්දී ට්‍රාන්සිෂන් එකක් දාන්න පුළුවන්. අපි කියනවා සංක්‍රාන්තිය. right? දැන් බලන්න මම ට්‍රාන්සිෂන් කියන තැනට ගිහිල්ලා මෙන්න මේ push කියන එක දෙනවා. right? ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා select කරලා තව එකක් දෙනවා. right? ඊට පස්සේ තව එකකට මම ගිහලා දැන් මෙතන ගොඩාක් තියෙනවා බලන්න transitions කියන තැන right axis මම දෙන්නම් cube කියන එක දෙනවා right ඊට පස්සේ තව තියෙනවා මම දෙනවා curtains කියන එක. දැන් මේ curtain කියන වගේ එක පළවෙනි ස්ලයිඩ් එකට දාන්න හොඳයි. මොකද අර තිරයක් කැරෙනවා වගේ වැඩසටහනක් ආරම්භ වෙද්දී එහෙම දාන්න පුළුවන් right. දැන් මම පළවෙනි ස්ලයිඩ් එක උඩ ක්ලික් කරලා දැන් full screen දාලා mouse එක ක්ලික් කරනවා. right දැන් බලන්න ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට යද්දී ඔන්න වෙනසක් තියෙනවා. අපි මේවට කියන්නේ මොකක්ද? ස්ලයිඩ් ට්‍රාන්සිෂන් කියලා. right දැන් ලස්සනයි. නිකාම්ම යනවට වඩා දැන් වෙනසක් තියෙනවා. හරි? එහෙනම් ඉස්සෙල්ලාම අපි කරේ ස්ලයිඩ් එකක් දාන හැටි ඉගෙන ගත්තා, ඩිසයින් එක වෙනස් කරන හැටි ඉගෙන ගත්තා, තීම් එක මාරු කරන හැටි බැලුවා. ඊට පස්සේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එකට යද්දී ට්‍රාන්සිෂන් කොහොමද මේවා කරන්නේ කියලා බැලුවා. හරි? ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් කට්ටිය ආසම
කොටසක් තමයි මේ PowerPoint එකේ ඇනිමේෂන් කරන්න පුළුවන් කියන එක. right? එතන මම ඔන්න නමක් ටයිප් කරනවා. හරි. දැන් මේ නම සිලෙක්ට් කරන්න ඕනේ. හරි. අනිවාර්යෙන් ඇනිමේෂන් එකක් දාන්න නම් සිලෙක්ට් කරන්න ඕනේ. හරි. මම සිලෙක්ට් කරා. right? සිලෙක්ට් කරාට පස්සේ ඇනිමේෂන් කියන තැනට යන්න පුළුවන්. ඇනිමේෂන් කියන තැනට ගියාම කලර්ස් තුනකින් පෙන්නනවා. බලන්න. කොළ පාටින් තියෙනවා, කහ පාටින් තියෙනවා, රතු පාටින් තියෙනවා. right? කොළ පාටින් තියෙන්නේ අපි මවුස් එකේ හරි නැත්නම් ඔටෝමැටිකලි දුන්නාම ඇනිමේෂන් එක වැඩ කරන එකක්. ඒ කියන්නේ එතකොට තමයි ඇනිමේෂන් එක ප්ලේ වෙන්නේ. හරි? ඒවට අපි කියනවා එන්ට්‍රන්ස්. එතකොට වැඩ කරනවා ඇනිමේෂන් එක. එම්පසිස් කියලා තියෙනවා මොකක් හරි දෙයක් අපිට හයිලයිට් කරලා පෙන්වන්න ඕන නම් අපි මේ කහ පාට එක පාවිච්චි කරන්නේ. එතකොට ඇනිමේෂන් එක එක්සිට් වෙන්න ඕන නම් අපි දානකොට ඒක ඉවත් වෙන්න ඕන නම් අපි මේ රතු පාට ඒවා එකක් තමයි දාන්නේ. හරිද? රයිට්. අපි මේ තුනම කරලා බලමු. ඉස්සෙල්ලාම මම දෙනවා එන්ට්‍රන්ස් එකක්. මම දෙනවා බවුන්ස් කියන එක. රයිට්. ඔන්න බලන්න දැන් ක්ලික් කරනවා මම. ෆුල් ස්ක්‍රීන් දැම්මා. දැන් ඔන්න ඇනිමේෂන් එක වැඩ කරේ නැහැ. මම ක්ලික් කරනවා. ක්ලික් කරාම ඔන්න ඇනිමේෂන් එක වැඩ කරා. රයිට්. දැන් ඔය එන්ට්‍රන්ස් එක. මම ඕකම දෙනවා කහ පාට එක. රයිට්. ලයින් කලර් කියන එක. රයිට්. දැන් බලන්න. ඔන්න මම ක්ලික් කරනවා. රයිට්. දැන් මේකේ තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ ලයින් එක කලර් වුණා. රයිට්. ඔන්න ආයෙත් කරනවා. රයිට්. කලර් වුණා ලයින් එක. ඊට පස්සේ තව එකක් තියෙනවා. රතු පාට එකක් අපි බලමු. මම දෙනවා fly out කියලා. රයිට්. දැන් ඔන්න බලන්න ඇනිමේෂන් එක දැන් ඔන්න ශ්‍රී ලංකා කියලා තියෙනවා. මම ක්ලික් කරනකොට ඒ ඇනිමේෂන් එක වැඩ කරා. ඒ තියෙන එක එක්සිට් වුණා. රයිට්. ඒතකොට පැහැදිලි ඇති මේ තුනෙන් වෙන්නේ මොකක්ද කියලා. කොළ පාට, කහ පාට, රතු පාට ඔප්ෂන්ස් තුන. රයිට්. දැන් මම ආයෙත් මේකට දෙනවා එන්ට්‍රන්ස් එකක් බවුන්ස් කියලා. හරි. දැන් ඔයාලට හිතෙනවා ඇති මේකේ මේ දැන් මම ක්ලික් කරන්න ඕනේ වැඩ කරන්න. රයිට්. අපිට ක්ලික් කරන්න නැතුව පුළුවන්ද කියලා. පුළුවන්. පුළුවන්. ඒකට අපි කරන්න ඕනේ දැන් මෙතන අපි ඇනිමේෂන් එක දාලා තියෙන එක පෙන්නනවා. දැන් ඔයාලට පේනවා මෙතන ඇනිමේෂන් පේන් කියලා එකක් තියෙනවා. රයිට්. එතකොට මෙතන ට්‍රිගර් කියලා එකක් තියෙනවා. ට්‍රිගර් එක කොහොමද පාවිච්චි කරන්න කියලා මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක දාන්නම්. ඒ වගේම අන්තිමටත් ඒක දාලා තියෙනවා. ලින්ක් එකෙන් ගිහලා බලන්න කොහොමද ට්‍රිගර් පාවිච්චි කරන්න කියලා. රයිට්. එතන මේ ඇනිමේෂන් පේන් කියන එක ක්ලික් කරාම දැන් මෙතනත් ටයිමින් කියලා ඔප්ෂන්ස් ටිකක් පෙන්නනවා. රයිට්. ඇනිමේෂන් පේන් කියන එක ක්ලික් කරාම ඇනිමේෂන් එකට අදාළව අපි දාලා තියෙන ඇනිමේෂන් එක මෙතන පෙන්නනවා. හරි. එතන මෙතන තියෙනවා පොඩි ඇරෝ එකක්. ඒ ඇරෝ එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට drop down menu එකක් එනවා. මේ මෙතනත් තියෙනවා ඒක. right? start on click කියලා දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඇනිමේෂන් එක වැඩ කරන්න නම් මම mouse එක ක්ලික් කරන්න ඕනේ. දැන් එහෙමනේ වැඩ කරේ. දැන් මම දෙනවා start with previous කියලා. right? එතකොට බලන්න right ඔන්න දැන් මම mouse එක press කරේ නැහැ click කරේ නැහැ automatically වැඩ කරා. right එහෙම වැඩ කරන්න ඕන නම් අපි දෙන්න ඕනේ එතකොට start with previous කියලා. එතකොට මේක අපිට ගොඩක් ඕනි වෙන්නේ animations කීපයක් දාලා තියෙනවා නම් right. දැන් උදාහරණයක් විදියට මම මෙතන දානවා an island කියලා. right මම ඊට පස්සේ මේකටත් animation එකක් දෙනවා. right දැන් බලන්න දැන් ඔන්න ඇනිමේෂන් දෙකක් තියෙනවා. එක ස්ලයිඩ් එකේ ඇනිමේෂන් දෙකක් තියෙනවා. එතකොට මෙතනත් තියෙන්නේ on start on click කියලා. right දැන් ඔන්න මම පළවෙනි එක දුන්නේ මොකක්ද? start with previous කියලා. දැන් මේකත් මම start with previous දුන්නොත් අර කලින් ශ්‍රී ලංකා කියන එකට දාපු ඇනිමේෂන් එකත් එක්ක ප්ලේ වෙනවා. දැන් මේ බලන්න මම ප්ලේ කරනවා. right ඒ එකත් එක්කම එනවා. අපිට දැන් ඕනේ එහෙම නෙවෙයි. ශ්‍රී ලංකා කියන එක ඉස්සෙල්ලාම එන්න ඕනේ. ඊට පස්සේ මේක ඒකට පස්සේ එන්න ඕනේ. එතකොට තමයි මේ start after previous කියන එක අපි පාවිච්චි කරන්නේ. දැන් මම ඕනේ start after previous කියන එක දෙනවා. දැන් ඒකලා ප්ලේ කරනවා. දැන් බලන්න ශ්‍රී ලංකා කියන එක ඇනිමේෂන් එක වැඩ කරා. ඊට පස්සේ තමයි මේ ඇනිමේෂන් එක වැඩ කරන්නේ. එතකොට ඇනිමේෂන් කීපයක් පාවිච්චි කරනකොට ඔයාලට ගැටලුවක් නැහැ. මෙතන 4 5ක් 10ක් තියෙන්න පුළුවන්. right? ඒකකුත් මම ඔයාලට පෙන්නන්නම්. එතකොට කරන්න තියෙන්නේ start after previous කියන එක දෙන එක. ඊට පස්සේ මෙතන තියෙනවා තව effect options කියලා එකක්. right? ඒක ක්ලික් කරාම මේ විදිය
ඩයලොග් බොක්ස් එකක් එනවා. ඒකේ තියෙනවා මෙතන timing කියලා එකක්. right? එතන තියෙන්නේ after previous කියන එක start එක තියෙනවා, delay තියෙනවා, මෙතන තියෙනවා very fast කියලා. මෙතන තියෙනවා options ටිකක්. එතනදී අපිට පුළුවන් මේක medium වගේ දෙන්න. එතකොට අර ගොඩාක් වේගෙන් animation එක වැඩ කරන්නේ. right? ඔන්න බලන්න. right. ටිකක් slow වුණා. ශ්‍රී ලංකා කියන එකත් අපි select කරලා ඒකේ තියෙනවා effect options කියලා. ඒක timing එක අපි දෙනවා. ඒකේ medium දැන් දීලා තියෙන්නේ. right? okay. ඊට පස්සේ ඊළඟ වැදගත් කාරණේ තමයි දැන් මේ අපි හිතමුකෝ පළවෙනි ස්ලයිඩ් එක අපි මොකක් හරි ඉවෙන්ට් එකක් පටන් ගන්න කලින් මේ ඇනිමේෂන් එක ප්ලේ වෙවි තියෙන්න ඕනේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඒතර මේක පාරින් ඉවරයිනේ. කොහොමද ඒක කරන්න කියලා. ඒක පුළුවන් මේකේ තියෙනවා time in කියලා ඔප්ෂන් එකක්. right ඒකේ තියෙනවා repeat කියලා. මම දෙනවා repeat කියලා. කී පාරක්ද කියලා මෙතන තියෙනවා. right දෙපාරක්ද තුන් පාරක්ද පස් පාරක්ද ඒතර 10 පාරක් කියලා දැම්මොත් එහෙම ඇනිමේෂන් එක 10 පාරක් ප්ලේ වෙනවා. මම දෙනවා until next click කියලා. නැත්නම් අපිට දෙනවා until end of slide කියලා. slide එක ඉවර වෙනකන් කියලා. මම දෙනවා until next click කියලා. right okay right මම ඊට පස්සේ an island කියන එකටත් දෙනවා එහෙම එකක්. right until next click කියලා. දැන් බලන්න මම okay කරලා animation එක play කරනවා. right animation දෙකම ආය වැඩ කර තියෙනවා. දැන් මම ක්ලික් කර ගමන් ඔන්න නතර වුණා. එතකොට ඊළඟ ස්ලයිඩ් එකට ගියා. right ඒකත් ඔයාලට වැදගත් වෙයි ඇනිමේෂන් එකක් දාලා ප්‍රසන්ටේෂන් එකක් හදනකොට. දැන් හිතන්න මම මෙතන ටෙක්ස්ට් ටිකක් දානවා. කමල් right නිමල් අමර sorry අමර and right එතකොට අපි පියාල් මම ටිකක් දානවා. right දැන් ඔන්න මම හෝම් ගිහිල්ලා මෙතනින් පුළුවන් සයිස් එක වැඩි කරන්න. සයිස් එක වැඩි කරා. දැන් ඔයාලට පේනවා සිංහල ඒවා ටයිප් කරනකොට දන්නවා ඔයාලා යටින් අන්ඩර්ලයින් වෙනවා. ඒක අපිට රිමූව් කරගන්න පුළුවන්. දැන් ඔන්න මෙතන පහක් තියෙනවා. දැන් මම ඇනිමේෂන් කියන එකට ගිහිල්ලා මම දෙනවා එන්ට්‍රන්ස් ඇනිමේෂන් එක fly in කියලා. ගොඩක් වෙලාවට අපි ඔය විදිහ ගොඩක් පොයින්ට්ස් පාවිච්චි කරනකොට ඒක පාවිච්චි කරන්නේ. දැන් ඔන්න බලන්න මම දැන් සිලෙක්ට් කරනකොට පහම එකපාර එනවා. right පහම එකපාර එනවා. දැන් ඔයාලට පේනවා මෙතන ඇනිමේෂන් පේන් එක ක්ලික් කරාම මෙතන මේ ඇනිමේෂන්ස් පහම තියෙනවා. right මෙතන drop down arrow එක ක්ලික් කරාම මෙතන අර options ටික එනවා. දැන් මෙතනින් අපිට පුළුවන් දෙන්න start with previous දුන්නොත් එහෙම ඔක්කොම එකින් එක එකපාර වැඩ කරනවා. start on click දුන්නොත් මම එක එක ක්ලික් කරන්න ඕනි එන්න. එහෙම ගොඩක් වෙලාවට ප්‍රසන්ටේෂන් එකක් අපි ඉදිරිපත් කරනකොට එහෙම තමයි ගොඩක් වෙලාවට දෙන්නේ start on click. ඒතකොට අපි කරුණ දැම්මා කතා කරා ඊළඟ එකට ගියා. දැන් එහෙම නැතුව කරුණ ඉදිරිපත් කරන්න ඕන මම දෙනවා start after previous කියලා. දැන් මම ඒකලා play කරනවා මේක. දැන් බලන්න ඔටෝමැටිකලි එකෙන් එක එනවා. දැන් පේනව නේද වේගය වැඩි. එහෙනම් මොකද කරන්න ඕනේ වේගය අඩු කරගන්න? මෙතන ගියා effect options වලට ගියා. timing එකට ගියා. very fast කියන එක medium දෙනවා. right එතකොට ලස්සනට animation එක play වෙනවා. මේ නිකමුත් play වෙනවා. අපිට මෙතන full screen දැම්මම slide එකේම ඒක play වෙනවා බලන්න පුළුවන්. right මෙන්න මේ විදිහට ලස්සනට animation එක වැඩ කරනවා. හරි. දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද අපි ඇනිමේෂන් එකක් දාන්නේ කියලා. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් අකුරු වලට විතරද කියලා නෑ. අපි ඉමේජ් එකක් දැම්මා කියන්නකො. right මම පික්චර් එකක් දාන්නම්. right. දැන් මේ පික්චර් එකටත් අපිට පුළුවන්. එතකොට දැන් බලන්න තව කාරණයක් කියලා දෙන්න. දැන් ඔන්න මම පින්තූරය උඩ නෙවෙයි ක්ලික් කරලා තියෙන්නේ. right එතකොට මෙතන සාමාන්‍ය ටැබ් ටික තියෙන. දැන් පින්තූරය උඩ ක්ලික් කරගම format කියලා picture tools කියලා අලුතෙන් ටැබ් එකක් එනවා. එතනින් පින්තූරයට සෑහෙන දේවල් කරන්න පුළුවන්. මේ background එක remove කරන්න පුළුවන්. right මේ. එතකොට scratch කියන එක විතරක් එනවා. ගොඩාක් features තියෙනවා මේකේ. right මේක undo කරන්න. එතකොට පින්තූරය මෙතන තියෙන විදිහ වෙනස් කරන්න පුළුවන් මේ. right right එතකොට මේකේ බෝඩ් එක වෙනස් කරන්න පුළුවන්, කලර් එකක් දාන්න පුළුවන්. හරි ගොඩාක් වැඩ තියෙනවා. ඒ ටික ඔයාලා කරලා බලන්න. මම යන්නේ දැන් මේකට ඇනිමේෂන් එකක් දාන්න. මම ඒකට දෙනවා bounce එක. right ලස්සනට වැඩ කරනවා. හරි. ඒතකොට ඉමේජ් අපිට
ෆොටෝ එකකටත් එහෙම ඇනිමේෂන් එකක් දාන්න පුළුවන්. ලස්සනට අපිට ප්‍රසන්ටේෂන් එක හදාගන්න පුළුවන්. හැබැයි ඇනිමේෂන් දාන්න එපා හැම එකටම තියෙන. රයිට්? වැදගත් ඒවාට විතරයි අපි දාන්නේ. ගොඩක් වෙලාවට ටයිටල් එකට දානවා, සබ් ටයිටල්ස් වලට දානවා, කී පොයින්ට්ස් වලට අපි දානවා. අනික ස්ලයිඩ් එක පුරවලා විස්තර දාන්නේ නැහැ. හරි? සිම්පල් වෙන්න ඕනි. ඔඩියන්ස් එකට පැහැදිලි අවශ්‍ය පොයින්ට්ස් ටික. දැන් ප්‍රසන්ටේෂන් එකක් කරද්දී එහෙමනේ ඔක්කොම ප්‍රසන්ටේෂන් එකේ අපි කරන කතාවම ඔක්කොම දාන්නේ නැහැ. කී පොයින්ට්ස් විතරයි දාන්නේ. හරි? ඊට පස්සේ අපි එහෙනම් බලමු. ඔන්න දැන් අපි ස්ලයිඩ් එකක් දාන හැටි ඉගෙන ගත්තා. ස්ලයිඩ් එකට තීම් එකක් දාන හැටි ඉගෙන ගත්තා. ඩිසයින් එක වෙනස් කරන හැටි ඉගෙන ගත්තා. හරි? ඊට පස්සේ ට්‍රාන්සිෂන් එකක් දාන හැටි ඉගෙන ගත්තා. ඇනිමේෂන් දාන හැටිත් ඉගෙන ගත්තා. රයිට්? ඊට පස්සේ අපිට තව මේකේ PowerPoint presentation එකක් හදනකොට ඉගෙන ගන්න වැදගත් කාරණා කීපයක් තියෙනවා. රයිට්? එතකොට දැන් ඔයාලට මූලික වශයෙන් සාමාන්‍යයෙන් PowerPoint presentation එකක් හදාගන්න පුළුවන්. ඒ කරුණු ටික මම කිව්වා. එතකොට මෙතන තියෙනවා තව slide show කියලා එකක්. පේනව නේද ඔයාලට? දැන් මෙතනදී පුළුවන් අපිට මෙන්න අලුතෙන් options ටිකක් තියෙනවා setup කියලා. මේවා කලින්ම මුල් කාලේ office package එකේ තිබ්බේ නේ. අපිට පුළුවන් මේක record කරන්න slide show එක. right? දැන් අපිට ඒකලා වීඩියෝ එකක් හදන්න පුළුවන්. හරි? ඒක මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. එතකොට මෙතන තියෙනවා from beginning කියලා. right? එතකොට දැන් මේක record වෙනවා. හරි? දැන් මම කතා කරොත් ඒකත් record වෙනවා. හරි? මම ඔන්න ඇනිමේෂන් ටික ප්ලේ කරා. හරි මම ටක් ගාලා යවනවා. right. ඊට පස්සේ ඔන්න අපේ ප්‍රසන්ටේෂන් එක ප්ලේ වෙලා ඉවරයි. මේකේ ends right. මේක end වුණාට පස්සේ අපිට පුළුවන් මෙතන slide short view එකට ගියාම ඔයාලට පේනවා right. හරි. දැන් අපිට පුළුවන් මේ ප්‍රසන්ටේෂන් එක රෙකෝඩ් කරගන්න. එන අපි කරන්නේ record slide show කියන තැනට කියලා record from beginning කියලා දෙන්න. එතන මුලින් ඉඳලා රෙකෝඩ් වෙනවා PowerPoint presentation එක. එතකොට අහනවා animation වැඩ කරන්න ඕනද timings වලට, narrations ඒ කියන්නේ අපි මේ point එක වැඩ කරන්න ඕනද, sounds වැඩ කරන්න ඕනද කියලා මම ඒ ඔක්කොම ටික් කරලා start recording කියලා දෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන recording කියලා වැටලා තියෙනවා. දැන් අපි මේ කතා කරන ඔක්කොම record වෙනවා. හරි? ඊට පස්සේ අපි animations ටික play කරනවා. right? මම ටිකක් වේගෙන් යවනවා ඉස්සරහට. right. හරි. දැන් මේ ඔක්කොම play වෙනවා. ඊට පස්සේ ඔවම ගිහිල්ලා presentation එක end වෙනවා. ඊට පස්සේ escape button එක click කරාම presentation එක end වෙනවා. දැන් අපිට පුළුවන් record වෙලා තියෙන ටික හොයාගන්න. කොහොමද හොයාගන්නේ? මෙතනින් slide short view ගියාම මේ එක slide එක කොච්චර තප්පර ගාණක් record වෙලා තියෙනවද කියලා ඔයාලට පෙන්නනවා. ඒතර අපි අර සමහර papers දෙන්න පුළුවන්. spot test එකක් දෙන්න පුළුවන් මේ විදිහේ presentation එක record timing දාලා ප්‍රශ්න දාලා තිබිලා ළමයින්ට ඊළඟ එකට යන්න. right? එහෙම ඒවා කරන්නත් පුළුවන්. හරි? ඊළඟ වැදගත් කාරණේ දැන් ඔයාලට මම කියලා දුන්නා කොහොමද රෙකෝඩ් කරන්න කියලා. හරි? ඊළඟ වැදගත් කාරණේ තමයි අපිට අවශ්‍ය වෙනවා මේ ස්ලයිඩ් එකකට සවුන්ඩ් එකක් නැත්නම් වීඩියෝ එකක් දාන්න. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඒක කරන්නේ මෙතන insert කියන තැන තියෙනවා. right? insert කියන ටැබ් එකට ගියාම ඒකේ group එකක් තියෙනවා මෙතන media කියලා. right? එතකොට මේ screen එක record කරන්නත් පුළුවන්. right? දැන් මෙතන insert screen recording කියන එක click කරාම දැන් ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙනවා. මට පුළුවන් මේ රෙකෝඩ් වෙන සීමාව මේව කරන්න. ඊට පස්සේ මෙතන රෙකෝඩ් කියන එක ක්ලික් කරාම ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙනවා. රයිට් ඔඩියෝත් එක්ක රෙකෝඩ් කරගන්න පුළුවන්. හරි මම ඒක ක්ලෝස් කරනවා. ඊට පස්සේ මෙතන වීඩියෝ කියලා තියෙනවා. එතකොට ඩිවයිස් එකේ තියෙන ඔන්ලයින් ද කියලා අහනවා. සවුන්ඩ් එකකුත් එහෙමයි. රයිට් මම මෙතන this device කියලා ගිහිල්ලා රයිට් මෙතන තියෙන මේ වීඩියෝ එකක්. මම මේ වීඩියෝ එක ක්ලික් කරලා මෙහෙම ඩබල් ක්ලික් කරනවා ඕපන් දීලා. රයිට් එතකොට වීඩියෝ එක මෙතනට වැටෙනවා. වීඩියෝ එක වැටුනම මෙතන වැටෙනවා playback කියලා video tools කියලා අලුතෙන් ටැබ් එකක්. ඒකේ තියෙනවා format කියලා. එතකොට මේ මම කලින් අර image එකට කර විදිහම මෙතන අපිට ඕන වීඩියෝ එක පෙන්වන play වෙන මේ විදිහ වෙනස් කරන්න පුළුවන්. right? එහෙම play කරන්න පුළුවන්. design එක වෙනස් කරන්න පුළුවන්. right? playback කියන එකේ වැදගත් කොටසක් තියෙනවා. මෙතන පුළුවන් අපිට වීඩියෝ එක edit කරන්න.
right? මෙතන තියෙනවා trim video කියලා. හරි? trim video කියලා තියෙනවා. ඒතර එතනින් පුළුවන් අපිට වීඩියෝ එක අවශ්‍ය කොටස් ටික කපලා අයින් කරගන්න. හරිද? right. මම හිතන්නේ ඒක ඔයාලට පැහැදිලි ඇති. start time එක end time එක දීලා ඕකේ කරාම වීඩියෝ එක දෙපැත්තෙන් අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ වැදගත් මේක තමයි මේක කොහොමද වැඩ කරන්න ඕනේ. හරි? මම දෙනවා automatically කියලා. automatically කියලා දෙනවා. එතකොට අපි presentation එක play කරනකොට right මේ ඒවම ගිහිල්ලා right automatically video එක play වෙනවා. right? ඊට අමතරව අපිට පුළුවන් එතන තව තියෙනවා full screen play වෙන්න දාන්න පුළුවන්. play වෙනකොට hide වෙලා තියෙන්න දාන්න පුළුවන්. මේකේ මේ buttons එහෙම නැත්තම් පෙන්නනවා. ඒ ඔක්කොම hide කරන්න පුළුවන්. volume එක මෙතනින් control කරන්න පුළුවන්. medium, low, high mute කරන්නත් පුළුවන්. හරි? එතකොට මේක stop කරනකල් ආයෙ දාන්න වෙන්න පුළුවන්. rewind වෙන්න දාන්න පුළුවන් play වුණාට පස්සේ. එහෙම පුළුවන්. right? ඔන්න මෙතනින් පුළුවන් අපිට වීඩියෝ එක මොකක් ගැනද තියෙන්නේ කියලා caption එකකුත් දාන්න. ඒකට heading එකක් වගේ. එතකොට ඒක මෙතන මේවා කරාම ඒකත් මේකෙදි play වෙනවා. හරි? මම හිතන්නේ පැහැදිලි ඇති ඔයාලට. එතකොට sound file එකකුත් ඔය විදිහම insert කරගන්න පුළුවන්. මම හිතන්නේ එතකොට presentation එක සම්පූර්ණයෙන්ම දැන් ඔයාලට හදා ගන්න idea එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දන්නවා දැන් කොහොමද slide එකක් ගන්නෙ, design එකක් කොහොමද දාන්නේ, right? එතකොට animation එකක් play කරන්නේ. ඒතර animations වර්ග 3ක් ගැන මම කියලා දුන්නා. හරි? ඊට පස්සේ image එකක් කොහොමද මේව කරගන්නේ? image එකට animation දාන්නේ. ඊට අමතරව video එකක් කොහොමද play කරගන්නේ? animation එකක් සහිතව PowerPoint presentation එක record කරගන්නේ කොහොමද කියලා ඔයාලට දැන් මේව කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔය මූලික කරුණු ටික තව ගොඩාක් දේවල් තියෙනවා මේක ඉගෙන ගන්න. ඔය මූලික කරුණු ටික මේව කරගත්තාම අපිට පුළුවන් සරලව presentation එකක් හදාගන්න. එහෙනම් මම හිතනවා ඔයාලා try කරලා බලයි කියලා presentation එකක් හදන්න. ඒතර ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා කොහොමද අපි දැන් මේකේ record කරගන්න PowerPoint presentation එකකින් වීඩියෝ එකක් හදන්නේ කියලා දෙන්න. හරි? එහෙනම් ඒ වීඩියෝ එකත් බලන්න මම ඔයාලට ආරාධනා කරනවා. මේ වෙනකොලුත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.